උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාර ඇලපාත, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. දිවයිනේ වැඩිම කොවිඩ් ආසාදන හා මරණ ඊයේ දිනේ. ඇස්ට්‍රාසෙනෙකා, කොවිෂීල්ඩ් සහ සයිනෝෆාර්ම් මෙන්නත් මාත්‍රා 14 ලක්ෂයක් ඉදිරි දිනවලදී දිවයිනට. ජාතික රණවිරු සැමරුම චාම් හා අභිමානවත් අයුරින්. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපතිත්වය ඇතුළු බහුතරය ශ්‍රී ලාංකිකයින්ට. සෞදි අරාබියේ රැඳුම් කඳවුරවල සිටි අවසන් ශ්‍රී ලාංකික කණ්ඩායමත් දිවයිනට. නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බහර ගැනීම හෙටින් ආරම්භයි. මෙම ශතවර්ෂය නිමාවන විට මාලදිවයින් සමූහයද ලොවෙන් අතුරුදන් වනු ඇති බවට අනතුරු ඇඟවීමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පෙරවරුවේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා විය. ඊයේ හඳුනාගනු ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 3591කි. ඒ අනුව මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,51,311ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් ඊයේ තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකි. මෙම මරණ 36ත් සමග දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1051කි. මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ රෝගීහු 1222 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,22,367ක් වී තිබේ. මෙරට ජනගහනයෙන් 14,14,861 දෙනෙකු කොවිඩ් මර්ධන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 3,07,396කි. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා, කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 9ක් ජූනි මාසයේ වන විට මෙරටට ලැබීමට නියමිතයි. ඊට අදාළව රජයේ පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී තිබේ. ගම්පා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එන්නත් කරන වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්කමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය. තවත් කොවිඩ් මර්ධනයෙන්වත් මාත්‍රා 5 ලක්ෂයක් මෙරටට ප්‍රදානය කිරීමට චීනය එකඟ වී ඇති බව මෙරට චීන තානාපති කාර්යාලයද පවසයි. එමෙන්නත් ඔගේ මේ මාසය තුලදී දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී චාම්ම සහ අභිමානවත් අයුරින් ඊයේ පස්වරුවේ පැවැත්විනි. LTT ත්‍රස්තවාදයේ පරාජය කර විරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට ඊයේ දිනට වසර 12ක් සපිරිනි. යුද, ගුවන්, නාවික, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ විරෝධාර රණවිරුවෝ 28,619 දෙනෙකු එම සටනේදී මොබ්බෙන් නිදහස වෙනුවෙන් දිවි පිදූහ. ආබාධිත වූ රණවිරුවන්ගේ සංඛ්‍යාව 27,000කට අධිකය. ඔවුන් වෙනුවෙන් ජාතිය ප්‍රණාමය පළ කරමින් රණවිරු සැමරුම අභිමානවත්ව සිදු කෙරිණි. ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඇතුළු පිරිස මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක නිරත වූහ. ශ්‍රී ලංකා රණවිරු අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝටේගොඩ මහත්මිය පිළිගැනීමේ කතාව සිදු කළාය. ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක මහින්ද අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුරු ඇතුළු මැති ඇමතිවරුද, ආරක්ෂක ලේකම්, ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සමාජිකයෝ රණවිරු ස්මාරකයේ පාමුල මල් කලබ තබා උත්තමාචාර පුද කළහ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ ආරම්භ විය. කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් 75% ශ්‍රී ලාංකිකයින්ට වෙන් කිරීමට අදාළ සංශෝධන ගෙනීමට අපේක්ෂා කරන බව විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි කඩිනමින් ගෙනීමට කටයුතු කරේ. අවශ්‍ය විශේෂ නිපුණතා සහිත ශ්‍රී ලාංකිකයින් නොමැති අවස්ථාවලදී පමණක් කොන්දේසි ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවස්ථාව ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත විය යුතුය. එහි සභාපතිත්වයේද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතුය. වරාය නගරය පදනම් කොටගෙන ඉදිරි වසර 5ක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ලාගා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට පවතින බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අවස්ථාවක් දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක වන්නේ නම් පනත් කෙටුම්පතට විරුද්ධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසිය. අද වන විට රට ආදායම් නොමැති තත්වයක සිරවී සිටී. රට දියුණු කිරීමට සරල සේවා නිෂ්පාදනය වෙනුවට භාණ්ඩ නිෂ්පාදනය කරමින් වැඩි පඩි ලැබෙන සේවා නිර්මාණය කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබා දෙන්නයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වමින් ඉල්ලීමක් කළේය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අදත් පැවැත්වේ. ඒ පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරු 4ට සිදු කිරීමට නියමිතයි. පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට යටත්ව සංශෝධන සහිතව සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත. මැයි මාස 24 සහ 25 දෙදින රජයේ නිවාඩු දින හේතුවෙන් එම දිනවල වේරහැර සහ නාරයන්පිට කාර්යාල මගින් ලබා දීමට නියමිතව තිබූ සේවා වෙනත් දිනවල පැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ අනුව 01116777 යන දුරකථන අංකය ඔස්සේ මැයි මාස 24 සහ 25 දිනවලට ලබා දී තිබූ වේලාව වෙන් කර ගැනීම සඳහා මැයි මාස 31 සහ ජූනි මාස 1 වෙනි දින සේවාවන් සැපීමට කටයුතු යොදා තිබේ. වේලාව වෙන් කර ගැනීම සඳහා හඳුන්වා දී ඇති දුරකථන අංකය නැවත ජූනි මාස 1 වෙනි දින සිට සක්‍රිය කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් පී.කේ අලහකොන් මහතා පවසයි. දිවයිනටම බලපාන පරිදි සංචරණ සීමා පනුන් ලබන කාල සීමාවේදී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලබන 21 වෙනිදා සිට 24 වෙනිදාත් දක්වාත් යලි 26 වෙනිදා සිට 28 වෙනිදා දක්වාත් සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබේ. ලබන 25 වෙනිදා පෙරවරු 4ට සියලු ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මැනින්ගලපුල විවෘත කිරීමට සැලසුම් යොදා ඇත. 21 වෙනිදා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වෙනිදා සඳුදා මධ්‍යම රාත්‍රිය දක්වා කාල සීමාව තිරදුයි කිසිදු සංචාරකයෙකුට හෝ ගුවන් මගියෙකුට මෙරටට ඇතුල් වීමට අවසර නොලැබෙන බව රජය පවසයි. මෙරටින් පිටත්වන ගුවන් මගින් සඳහා සැලසුම් කළ ආකාරයට තවදුරටත් සේවා සැපෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි. මෙම කාල සීමාවේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යාන සඳහා සියලු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. COVID-19 වසංගතයේ හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය සඳහා ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි. ඉදිරි සතියක කාලය තුළ සඳහා ඉදිරිපත් විය හැකිය. වැඩසටහනේ පළමු පියවර වශයෙන් අමාත්‍යවරයා ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ලේ පරිත්‍යාග කළේය. රට තුළ සංචරණ සීමා පවතින හේයින් ග්‍රාමීය මට්ටමින් ලේ දන් දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් ලේවල හිඟයක් මතුවී තිබේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. දෙදහස් 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බහර ගැනීම හෙටින් ආරම්භයි. පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට
ප්‍රතිඵල නිකුත් කළ සිසුන්ගේ අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළ යුතුය. මෙවර ප්‍රතිඵලවලට අදාළව සිසුන් විසින් සකස් කළද අයදුම්පත්‍රයේ ඡායාපිටපතක් සහතික කොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි apply 2020 act ugc@ac.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා දැනුම් දෙයි. අයදුම්පත් බාර ගැනීම ජූනි මාස 11 වෙනිදායින් අවසන් වෙයි. මීළඟ කන්නයට අවශ්‍ය කාබනික පොහොර දේශීයව නිෂ්පාදනය කරේ. එම පොහොර ප්‍රමාණවත් නොවහොත් පමණක් ඉතා ගුණාත්මක තත්ත්වයේ කාබනික පොහොර ආනයනය කිරීමට රජය සැලසුම් කරයි. කාබනික පොහොර භාවිතයෙන් ඵලදාවේ කිසිදු අඩුවීමක් සිදු නොවන අතර පසෙහි තත්ත්වය සලකා බලා අවශ්‍ය කාබනික පොහොර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් බේවන විට සකස් කර ඇතැයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට අපි ඊළඟ මහකන්නේ පොහොර ලබා දීමට පෙර කොහොමත් අපි සැලසුම් කරලා තිබුණේ අපි පස පරීක්ෂා කිරීමේ කට්ටල ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් ලබා දීලා සෑම ගොවියෙකුට තමන්ගේ පස පරීක්ෂා කරලා සොයිල් හෙල්ත් කාඩ් එකක් දෙන්න. ඒ අනුව ගොවියා දන්නවා තමන්ගේ පසට මොකක්ද අවශ්‍ය කියලා. ඉතින් ඒ නිසා ඒ ගැටලුව පැන නගින්නේ නැහැ. පස පරීක්ෂා පොහොර ලබා දීමේදී ඒ නිර්දේශ අනුව තමයි අපි පොහොර ටික දෙන්නේ. ඒ නිසා ගොවියට අනියත බියක් ඇති කළ යුතු නැහැ. ප්‍රමුඛ පුවත මීළඟට. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා යන නගරවල රැඳුම් කඳුරුවල රැඳී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අවසන් කණ්ඩායමද දිවයිනට පැමිණේ. ඒ අනුව රැඳවියන් 103 දෙනෙකුගෙන් සමන්විත අවසන් කණ්ඩායම සෞදි ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ නැවත දිවයිනට ළඟා වූහ. මෙම රැඳවියන් යළි ගෙන්වා ගැනීමේ වැඩසටහන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරම්භ කරන ලද්දේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ අනුව කාන්තාවන් 49 දෙනෙකු පිරිමින් 131 දෙනෙකුද ඇතුළුව 180 දෙනෙකු නැවත දිවයිනට පැමිණ ඇත. 2020 ජූලි මාසයේ සිට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 334 දෙනෙකු සෞදි අරාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ සෞදි බලධාරීන් රියාදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජෙනරාල් කාර්යාලය අතර පැවති සහයෝගීතාවේ ප්‍රතිඵලයක් බව රජය කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. වයස අවුරුදු 55ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇතනම් නොපමාව රෝහලකට ඇතුළත් වන ලෙස හෝ වෛද්‍යවරුකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස හෝ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ලෝක ප්‍රවෘත්ති කොවිඩ්-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් තම රටවලට ඇතුළීමේදී පනවා තිබූ සීමා ලිහිල් කිරීමට යුරෝපා සංගමය පියවර ගනී. ඒ අනුව තම සංගමය විසින් අනුමත කර ඇති කොවිඩ් මර්ධනය නැත ලබාගෙන ඇති විදේශිකයින්ට යුරෝපා සංගමයට ඇතුළීමට අවසර හිමිවන බව යුරෝපා කොමිසම පවසයි. ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට ඇතුළු සුළු කුණාටුවේ බලපෑමෙන් රට ප්‍රාන්ත ගණනාවක පුද්ගලයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. ගුජරාට් ප්‍රාන්තයේ පමණක් මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 13ක් බව ප්‍රධාන අමාත්‍ය විජයි රූපනී පවසයි. අසල්වැසි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බයි අගනුවරින් මරණ 12ක් වාර්තා වී තිබේ. එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර ගස් හා විදුලි කණු රැසක් බිම ඇද වැටි ඇත. කර්ණාටක, ගෝවා සහ කේරළ යන ප්‍රාන්තවලින්ද මරණ වාර්තා වේ. මරණයට පත් සංඛ්‍යාව 13කි. මුම්බයි නගරයේ සිට කිලෝමීටර් 35ක් ඈත ඉන්ධන ආකරවල සේවය කළ පුද්ගලයන් සොයා එරට නාවික හමුදාව දැන් මෙහෙයුමක් දියත් කර තිබේ. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත්
21 වෙනි ශතවර්ෂය නිමවන විට මාලදිවයින් සමූහය සම්පූර්ණයෙන් ලොවෙන් අතුරුදන් වනු ඇති බවට අනතුරු ඇඟවේ. මෙවන විට මාලදිවයින් සමූහයෙන් සිට 80ක් පිට ඇත්තේ මුහුදු මට්ටමේ සිට 1 මීටරයක පමණ උසකිනි. ගොඩබිමෙහි බොහෝ ප්‍රදේශවල ගං වතුර තත්ත්වයක් දැකිය හැකිය. මෙම අයහපත් තත්ත්වයන් මගහරවා ගැනීමට රජය උත්සාහ දරමින් සිටින බව එරට පරිසර අමාත්‍ය අමිනාත් ශවුනා පවසයි. රටේ සහ ජනතාවගේ අනාගතය මෙන්ම සංස්කෘතිය දරඳා පවතිනුවේ වත්මන් ජනතාවගේ ක්‍රියාකාරකම් මත බව ඇය අවධාරණය කර සිටේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාර ඉදිකිරීම් දැන් ක්‍රියාත්මකයි. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය විසින් ඒකාබද්ධ චක්‍ර බලාගාරයක් වශයෙන් මෙය ඉදිකරනු ලබයි. කෙරවලපිටියේ වන මෙම බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට කරන විදුලි බල ප්‍රමාණය මෙගාවට් 350කි. ඒ පළමු අදියර මාස 21ක් තුළ නිම කිරීමට අපේක්ෂා කෙරේ. ඒ විදුලි බල උත්පාදනය මෙගාවට් 220කි. තවත් මාස 12කින් අවසන් වන දෙවන අදියරේදී මෙගාවට් 130ක් උත්පාදනය කරනු ඇත. බලාගාර ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කෙරිණි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට පෙරවරු 10ට පැවැත්වෙයි. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් නිලවරණය වීඩියෝ සම්මතන තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු දායත. මෙවර නිලවරණය තරගයක් නොමැතිව පැවැත්වීම විශේෂත්වයකි. සභාපති ලේකම් සහ උපසභාපති තනතුරු සඳහා නාම යෝජනා බාරතුන් කේ මතිවානන් නිශාන්ත රණතුංග සහ බන්දුල වර්ණපුර යන මහතුරුන් තම නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් මෙවර ශම්‍ය සිල්වා මහතාගේ පාර්ශවය නිතරගෙන් තේරීපත් වීමට නියමිතයි. මෙවර නිලවරණයේදී අනුබද්ධිත ක්‍රීඩා සමාජවල 144 දෙනෙකුට ඡන්ද බලය හිමි වෙයි. ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ ක්‍රිකට් කළමනාකරණ කමිටුව සිය වැඩ කටයුතු ඊයේ අවසන් කළේය. ඒ සම්බන්ධයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අදහස් දැක්වූ කමිටුවේ ප්‍රධානී මාචාර්ය අර්ජුන සිල්වා මහතා සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා කෙටි කාලයක් තුළ කමිටුව විසින් තීරණ කීපයක්ම ගත් බවයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. ලෝක වෙළඳපොලේ කාංජිතෙල් මිල 4.2කින් පහත බැටේ. අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරල් එක මිල ඊයේ පස්වරුවේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 65.8ක් වශයෙනි. මීට පෙර මෙම මිල වාර්තා වූයේ පසුගිය අප්‍රේල් මාස 28 වෙනිදායි. ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති අමාත්‍යාංශයේ සතිපතා පළ කරන වාර්තාවට අනුව පසුගිය සතියේදී රට ඉන්ධන සංචිත ප්‍රමාණය බැරල් මිලියන 480ක් දක්වා වර්ධනය වී තිබිණි. මෙම තත්ත්වය කාංජිතෙල් මිල පහත වැටීමට හේතු බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුව තුළ මෙරට සීනි හා රස කැවිලි ආනයන වියදම 88කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
පසුගිය වසරේ මුල් කාර්තුවේ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 73කි. එහෙත් මේ වසරේදී එම අගය ඩොලර් මිලියන 137.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පසුගිය වසරේදී දේශීය සීනි නිෂ්පාදනය මගින් සපුරා ඇත්තේ මෙරට සීනි අවශ්‍යතාවෙන් 9% පමණි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි ආනයන විශේෂ වෙළඳ බද්ද අඩු කිරීමෙන් පසු සීනි ආනයනය 22.7කින් ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කීපයේදී දිවයිනේ නිරිත බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කෙරේ. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ඇතැම් ස්ථානවලට තරමක තද වැසිද ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. දිවයිනේ වැඩිම කොවිඩ් ආසාදන හා මරණ ඊයේ දිනේ. ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් සහ සයිනෝෆාර්ම් වෙන්නත් මාත්‍රා 14 ලක්ෂයක් ඉදිරි දිනවලදී දිවයිනට. ජාතික රණවිරු සැමරුම චාම් හා අභිමානවත් අයුරින්. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපතිත්වයේ ඇතුළු බහුතරය ශ්‍රී ලාංකිකයින්ට. සෞදි අරාබියේ රැඳුම් කඳවුරවල සිටි අවසන් ශ්‍රී ලාංකික කණ්ඩායමත් දිවයිනට. නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීම හෙටින් ආරම්භයි. මෙම ශතවර්ෂය නිමාවන විට මාලදිවයින් සමූහයේද ලොවෙන් අතුරුදන් වනු ඇති බවට අනතුරු ඇඟවීමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පෙරවර වේ. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සමන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.